බොහොම ස්තුතියි සුබ සන්ධ්‍යාවක් වේවා විදායක අධ්‍යක්ෂ පීතුමා මා හිතමිත්‍ර සහෝදර චමීර පෙරේරා සහෝදරයා පෙක්‍රිස්ටින් සොහොයුරිය රුකි සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේ පැමිණ සිටින සියලුම කන්‍යා සොහොයුරියන් අනිකුත් සම්භාවනීය අමුත්තන්ගෙන් අවසර පීතුමා තුළු සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. මම මේ ප්‍රවේශය නීතිඥවරයෙක් වශයෙන් වෙනම ආකාරයකට තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාස්කු ප්‍රාහාරය සිද්ධ වෙන කාලය වෙනකොට මේ ලංකාවේ රාජ්‍යය හොඳටම අසමත් වෙලා තිබුණේ. ලංකාවේ රාජ්‍ය අසමත් වෙන්න ප්‍රධානම චූදිතයා ජේ.ආර්. ජයවර්ධන. අපේ ලංකාවේ ආමනික කියනවා රාජ්‍යයක් කියලා කිව්වම රාජ්‍යයේ තියෙන ප්‍රධාන ආයතන තුනක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. සාමාන්‍ය නීතිඥවරු කතා කරනකොට ওই තුන ගැන අපි කතා කරන්න අමාරුයි අපිට. එතකොට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සංවරණ හා තුලන. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක රටක ව්‍යවස්ථාවක් හදන්නේ ජනතාව පාලකයන්ගෙන් ආරක්ෂා කරගන්න මිසක්. හැබැයි ලංකාවේ 78 ජේ.ආර්. ව්‍යවස්ථාව හැදුවේ ජනතාවගෙන් පාලකයෝ ආරක්ෂා කරගන්න. ඒක නිසා මේ 78 ව්‍යවස්ථාව තමයි මේ පාස්කු ප්‍රහාරයේ තැන මම කියන්නේ. මොකද හේතුව අපි තනිව ජීවත් වෙනවා නම් අපිට රටක් රාජ්‍යයක් ඕනේ නැහැ. රාජ්‍යයක් ඕනේ නැහැ. රාජ්‍යයක් අපි සාමූහිකව ජීවත් වෙන්න පටන් ගත්තාම අපි අත අරගල ඇති වෙනවා. අපි අතර නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා අපි හැමෝටම අපි රාජ්‍යයක් ඇති කරලා රාජ්‍යයට බාර දෙනවා අපිව පාලනය කිරීමේ බලය. ඒතර රාජ්‍යයට දෙනවා සමහරකට අපිට දඬුවම් කිරීමේ බලය. රාජ්‍යයට දෙනවා අපි අතර ආරවුල් ඇති නොවි ඉන්න. ඒතකොට අපි හැමෝටම රාජ්‍ය පාලනය කරන්න බැරි නිසා අපි යම් කණ්ඩායමක් හරිනවා රාජ්‍ය පාලනය සඳහා. ඒ රාජ්‍ය පාලනය කරනකොට ප්‍රධාන ආයතන තුනක් ඉස්සෙල්ලා කිව්වා වගේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන ආයතන තුනක් තියෙනවා. ඒතර නීති හදලා දෙන්නේ ව්‍යවස්ථාදායකය. දැන් මේ පාස්කු ප්‍රහාරය උන වෙලාවේ මේ රටේ ව්‍යවස්ථාදායකයට හැකියාව තිබුණේ නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න ආකාර නීති හදලා දෙන්න. ඒකට පාර්ලිමේන්තුවේ ඒ කාලේ ආණ්ඩු පක්ෂයේ වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායමයි රනිල් වික්‍රමසිංහ කණ්ඩායම විතර නෙමෙයි පාර්ලිමේන්තුව කියන සම්ප්‍රදායේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදාය කියලා කියන්නේ විපක්ෂයත් පක්ෂ ඔක්කොමත් එක්ක. ඒක සම්පූර්ණ ඒ වෙලාවේ ඒක තමයි ජනතාව අතර මතයක් 225 අපිට එපා කියලා. මතයක් ඒක හින්දා. ඒ කියන්නේ සම්පූර්ණම ව්‍යවස්ථාදාය යුතුයකම තමයි රටේ හැම ජාතික ආරක්ෂාව, සමාජය, සෞඛ්‍ය, අධ්‍යාපන හැම නීති හදලා දෙන එක. හැබැයි මේ නීති හදලා දෙන ව්‍යවස්ථාදායකයට බැරි වුණේ ඇයි? බැරි වුණේ 1978 ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාදායකයේ බලයත් අධිකරණ බලයත් තමන්ගේ අතට ගත්තා. කියන්නේ දැන් සාමාන්‍ය ව්‍යවස්ථාදායකය අපි දන්නවා එංගලන්තයේ ඔය මැග්නා කාටා ඒ වගේම අයිතිය පනතත් එක්ක රජයේ බලය තමයි රජුත් එක්ක අරගල කරලා තමයි පාර්ලිමේන්තුවට ගත්තේ. ඒක නිසා රජුගේ ඊට පස්සේ රජු නාම මාත්‍රික බවට පත් වෙලා පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් අනුව රට පාලනය කරන ක්‍රමයක් අරගෙන ගියා. අපි සුද්ධෝ රට පාලනය කරන කාලේ අපි කොච්චර දොස් කිව්වත් අපි දන්නවා ඒ කාලේ මිනිස්සු කියන සුද්ධගේ නීතිය කියලා. සුද්ධගේ නීතිය කියලා කියන්නේ ඒ කාලේ සිවිල් සර්වේ හොඳට දිව්වා. අධිකරණය හොඳට දිව්වා. වැඩක් කරගන්න දේශපාලනඥයෝ පසුපස යන්න ඕනේ නැහැ. රාජිනීදාරි හොඳට වැඩ කළා. ඒකට හේතුව ඇවිල්ලා සුද්ධා හින්දා නෙමෙයි. සුද්ධ ආයතන ටික හොඳට හැදුවා. අපිට ලංකාවට ඉස්සල්ලාම හැදපු ව්‍යවස්ථාව තමයි සෝල්බරි ව්‍යවස්ථාව. ඊට ඉස්සෙල්ලා ව්‍යවස්ථාව තිබුණා. සෝල්බරි ව්‍යවස්ථාව හැදුවේ සර් අයිවර් ජෙනින්ග්ස්. ඒගොල්ලෝ මොකද හේතුව ලෝකේ දෙවන ලෝක යුද්ධෙ පස්සේ ඒ වගේම මිනිස්සු අරගල කරලා මානව හිමිකම් සංවිධාන අරගල කරලා මානව හිමිකම් ක්‍රියාකාරීන් අරගල කරලා ව්‍යවස්ථාකරණය පිළිබඳව ජොන් ලොක්ලා රූසලා අවම ව්‍යවස්ථා කරලා අවම ප්‍රමිතියක් අරගෙන ආවා. ඒ අවම ප්‍රමිතිය තියෙනවා ව්‍යවස්ථා හදන්න පුළුවන් අවම. ඒ කියන්නේ මේ වගේ අවම ප්‍රතිපත්තියක් රැක ගන්න ඕනේ කියලා. ඒ අවම ප්‍රමිතිය ජොන් ලොක්ලාගේ රූසලාගේ ව්‍යවස්ථාකරණය පිළිබඳ අවම ප්‍රමිතිය රැකගෙන තමයි අපේ සෝල්බරි ව්‍යවස්ථාව හැදුවේ. ඒක නිසා මේ සෝල්බරි ව්‍යවස්ථාව ඇතුලේ රාජ්‍ය සේවය හොඳට පැවතුණා. අධිකරණය හොඳට පැවතුණා. අපේ පරම්පරාවල මිනිස්සු ඉස්සර නීතිඥ මහතුරුන්ගෙන් ඉස්සර හිටපු මිනිස්සුන් අහනවා ඒ කාලේ නීතිය ක්‍රියාත්මක වෙච්ච හැටි. අධිකරණයට කිව්වේ කෝටුවේ රජුරෝ කියලා. කියන්නේ තරම් අධිකරණ බලයක් තිබුණා. ඒ වගේම ඒ අධිකරණ බලය
72 අපිට ඕන ව්‍යවස්ථාවක් හදාගන්න ඕනේ කියලා අධිකරණ බලය අපි අයින් කළා. ඉස්සල්ලාම අධිකරණයට පහර ගහන බලය ඇති කළේ සිරිමාව බණ්ඩාරනායක ඇතුළු ඔය ආමාංශික කියන කණ්ඩායම. ඊට පස්සේ 78 ජේ.ආර්. ජයවර්ධන සම්පූර්ණයෙන්ම අධිකරණ බලයේ ව්‍යවස්ථාදායක බලයේ තියාගෙන අතරගෙන විශේෂයෙන්ම ව්‍යවස්ථාවකින් රට පාලනය කරනවා නම් ව්‍යවස්ථාවට හැමෝම ඇතුල් වෙන්න ඕනේ, හැමෝම ගරු කරන්න ඕනේ, හැමෝම ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕනේ. නමුත් මේගොල්ලෝ පෙන්වන්න හදනවා මේ ඇවිල්ලා අපේ හදපු ව්‍යවස්ථාව ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව හදපු ව්‍යවස්ථාවක් කියලා. නමුත් ප්‍රංශ ව්‍යවස්ථාව කියන්නේ ඩිගෝල් ව්‍යවස්ථාව. ඒ කාලේ ඔය අපි ප්‍රංශයේ විප්ලවයෙන් පස්සේ ඩිගෝල් කියන පාලකයා ව්‍යවස්ථාවක් හැදුව විධායක ජනාධිපති ක්‍රමයක් දාලා. නමුත් ඒ ඩිගෝල් ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් ඒ වගේම පාර්ලිමේන්තුවට වක් කියන්න ඕනේ ඒ හැම කරම කියලා. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. ලංකාවේ ජනාධිපති ව්‍යවස්ථාවෙන් එළියේ ඉන්නේ. මම හිතන්නේ ලෝක කොයි රටකවත් ව්‍යවස්ථාවෙන් එළියේ ජනාධිපතිවරයෙක් මේ ලංකාවේ නැහැ වගේ නැහැ. ජනාධිපතිතුමා ව්‍යවස්ථා කඩවලත් මොකද අපිට දඬුවමක් නැහැ. කිසිම දෙයක් පිළිසරණක් නැහැ. එතකොට ඒකත් එක්ක ලංකාවේ පාර්ලිමේන්තුව කියන එක වෙනම පවතින්න ඕනේ. රටේ නීති හදලා දෙන්න ඕනේ ආයතනේ වෙනම පවතින්න ඕනේ ආයතනේ ජනාධිපතිතුමාගේ මුද්‍රාව බවටපත් වුණා. විශේෂයෙන්ම අපි ඒකට අරගල කළා 78 ව්‍යවස්ථාව පටන් ගත කාලේ ඉඳන්ම මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදීන් මේ ව්‍යවස්ථාව මහා අටමගලයක් මේ ව්‍යවස්ථාව ජේ.ආර්.ගේ කොඩිවිනයක් මේ ව්‍යවස්ථාව නිසා රට අරාජික වෙනවා කියලා අපි කිව්වා. නමුත් ඒ කිසි දෙයක් අහන්න නැතුව දිගින් දිගට මේ ව්‍යවස්ථාව අරගෙන ගියා. යම් අවස්ථාවන් කීපයකදී මේ ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ ගැන උත්සාහ කළා 17 වෙනි සංශෝධනය. ඒ වගේම ඉන්දියා බලපෑම් මත හරි 13 වෙනි සංශෝධන බලය බෙදන්න උත්සාහ කළා. මොකද මේ ව්‍යවස්ථාවෙන් ඔක්කොම සමුංගාවට ඔක්කොම බලය ගත්ත ව්‍යවස්ථාවකින් යම් මට්ටමක හරි බලය බෙදන්න උත්සාහ කළා 13 වෙනි සංශෝධනයේ. ඊට පස්සේ 17 වෙනි සංශෝධනයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව වැටෙන්න දෙන්න නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පරිවාස ආණ්ඩුවක් ගාලා හරි 17 වෙනි සංශෝධනයේ යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගෙනාවා. ඊට පස්සේ යම් අපේ බලපෑම් නිසා 2015 ගෙනාපු ආණ්ඩුවක් යම් 19 ගෙනාවා. කොහොම හරි දැන් මේ විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක පාර්ලිමේන්තු නීති හැදීමේ බලය කියන එක ජනාධිපතිතුමාට ඕන දේවල් විතරයි කරන තත්ත්වයටපත් වුණා. ඒකත් එක්ක රට පාලනය කරන්නේ කොයි වෙලාවකද ලංකාවේ 78න් පස්සේ පාර්ලිමේන්තුවත් කැබිනට් එකවත් නෙමෙයි. හැමදාම ජේ.ආර්. ජයවර්ධන ඉන්න කාලේ අපිට එච්චර මතකයක් නැහැ. ජේ.ආර්. ජයවර්ධන යම් මට්ටමකට මම හිතන්නේ එයාගේ හොඳ කැබිනට් එකක් හිටියා. ඒ කැබිනට් එකත් එක්ක රට පාලනය කළා. ප්‍රේමදාස රට පාලනය කළේ කැබිනට් එකත් එක්ක නෙමෙයි. ප්‍රේමදාස රට පාලනය කරනකොට අපි දන්නා පාස්කර ලිංගම් ඒ වගේ කීප දෙනෙක් තමයි රට පාලනය කළේ. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුමාට රට පාලනය කළේ කැබිනට් එකත් එක්ක නෙමෙයි. සමහර කැබිනට් ඇමතිවරුන්ට කරන්න දෙයක් තිබුණේම නැහැ. එයා රට පාලනය කළේ මනෝ තිත්තවැල්ල, තිලානු විජේසිංහ, රාජන් ආශිර්වාද හැම ජනාධිපතිවරයෙක් වටේම තමයි කල්ලියක් ගහනවා. ඒ කල්ලිය ගහිලා ඒ කල්ලියට ඕන දේ තමයි හැමතිස්සෙම කරන්නේ රටේ අනාගතයට අවශ්‍ය දේවල්වත් රටේ මේ ජාතික ආරක්ෂාවට ඕන දේවත් නෙමෙයි. තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්නේ කොහොමද? තමන් ඉදිරි ඡන්දෙට මුහුණ දෙනකොට තමන් මෙච්චර ධනයක් එකතු කරලා තියෙන්නේ කොහොමද? වගේ කාරණා තමයි. ඊට පස්සේ අධිකරණයත් ඒ සම්බන්ධ තමන්ට ඕන හැටියට පාලනය කරන්න උත්සාහ කරනවා. ප්‍රේමදාස මහත්තයාට පාලනය කළේ මම කිව්වා. ප්‍රේමදාස. ඊට පස්සේ ආව මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්තයාට පාලනය කළේ කැබිනට් එකක්වත් කැබ්බේ පාර්ලිමේ කට්ටියත් එක්ක නෙමෙයි. ඒවා වෙනම කණ්ඩායමක් හිටියා. අපි දන්නවා ඒ කාලේ ධම්මික පෙරේරා කියනවා නොයෙක් කට්ටිය කියනවා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් යම් කණ්ඩායමක් එක්ක තමයි රට පාලනය කළේ. ඒකේදී අර 19 වෙනි සංශෝධනය නිසා රනිල්ගේ බලයත් පොඩ්ඩක් තිබුණ නිසා පොඩ්ඩක් ඒගොල්ලන්ගේ හිතුවක්කාර ගතිය අඩු වුණා. ආපහු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා 20 සංශෝධනයෙන් පස්සේ දැන් රට පාලනය කරන්නේ කැබිනට් එකවත් කාත් එක්කවත් පාර්ලිමේන්තුවත් අදාළ නැහැ. රට පාලනය කරන්නේ තිලිත් ජයවීර, එතකොට නිශ්ශංක සේනාධිපති, ඒ වගේ තමන් ගජමිතුරුත් එක්ක. ඒවත් එක්ක තමයි රටේ නීති ඔක්කොම හැදෙන්නේ. දැන් අපේ වගුරු බිම් මොකද්ද මුතුරාජවෙල. මුතුරාජවෙල යුඩියකට නාගරික සංවර්ධන අධිකාරියට යන්නේ ඇයි? ඒ වගේම අපි කොච්චර කෑ ගැහුවද? පරිසරය සම්බන්ධ කොච්චර කෑ ගැහුවද මේ පරිසරය එලි කරගෙන සිංහරාජ හරහා පාරවල් හැදිලා, රූම් මස්සල් හරහා පාරවල් හැදිලා ඔක්කොම වෙන්නේ මොකක් හින්දාද? ගජමිතුරන්ට අවශ්‍යතාවයෙන් හින්දා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයෙන් හින්දා. ඒක නිසා රටේ ව්‍යවස්ථාදායකයට ස්වාධීනව മന്ത്രിවරුන්ට අවශ්‍ය දේවල් පුද්ගලික යෝජනා ගේන්න බෑ. හොඳම උදාහරණය තමයි ඔය අපි මහා වර්ණනා කරන තොරතුරු දඩගෙන පනත සම්බන්ධය මේ පහුගිය 2015 ආණ්ඩුව ගේන්න ඉස්සෙල්ලා කරු ජයසූරිය මහත්තයා පුද්ගලික යෝජනාවක් වශයෙන් මේ ගේන්න උත්සාහ කළා. ඒ වෙලාවේ එතුමාට ඊටාමද ඉන්දහපාස කළා. මම හිතුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොකටද ඕවා මගේ ගැහුවා නම් මම ඕන දෙයක් කියනවානේ කියලා කිව්වා.
එහෙම තමයි ඒගොල්ලෝ හැසිරුනේ. ඒක නිසා මේ മന്ത്രിවරුන්ට අවශ්‍ය ව්‍යවස්ථාදායක ඉන්න විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන් ඇවිල්ලා ජනාධිපතිවරුන්ගේ සිග්නල් කරනවා. ඒක නිසා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන්නේ නැහැ මේ රටේ ජාතික ආරක්ෂාවට මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේ මුදල් පාලනය දැන් අපි කියන විශේෂ වශයෙන්ම හැමදාම මේ ලංකා ඉතිහාසයේ අයවැයකින් මුදල් වෙන් කරනකොට රටේ ප්‍රමුඛතාවයන් මුදල් වෙන් කරන්නේ. මහා ලොකු ජනාධිපති ලේකම් කාර්යාලයක් පවත්වගෙන හැමදාම ජනාධිපතිවරු ආපු හැටි කියන්නේ මම හරි සරලයි. මේකින්ද මගේ ඉස්සර හිටපු ජනාධිපතිතුමා මෙච්චර කණ්ඩායමක් තියන් හිටියා. ඒ ඔක්කොම අයින් කළා. ඊට පස්සේ මම දැන් සරලයි කියලා මාසයක් යනකොට කාර්යසාධක බලකා හදනවා. මෛත්‍රීපාල සිරිසේනත් ඊට පස්සේ ඉඩ මදි වෙලා ජනාධිපති ලේකම් කාර්යාලයේ අර ජනාධිපති ලේකම් කාර්යාලයේ මන්දිරය ඉස්සරහා ගොඩනැගිලි කීපයක් කුලියට ගත්තා. එක එක බලකා හදනවා. බලකා හද දැන් මේ මෙතුමත් ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේනගේ ලොකු කණ්ඩායමක් හිටියා කියලා ඒක අයින් කළා. ඊට පස්සේ දැන් කාර්යසභාව බලකා හදනවා. දැන් මේ රටේ නීතියට එකඟද? මේ හදන්නේ පාර්ලිමේන්තුවෙන්ද? පාර්ලිමේන්තුවෙන් මේ හදන්නේ. මේ තමන්ගේ කණ්ඩායමක් අරගෙන තමන් මේ රට පාලනය කරන ක්‍රමයක්. ඒක නිසා මේ ලංකාව අපි මේ 21 ශතවර්ෂයේ ඉතාමත් නොදියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාදායකයට එන්නේ විධායක ජනාධිපතිට ඕන නීති විතරයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ දියුණුව සම්බන්ධයෙන් මුදල් වැය වෙන්නේ අයවැය ජනාධිපතිතුමාගේ අවශ්‍ය නොයෙකුත් විකාර වැඩවලට. එයාගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න ගම සමග පිළිසඳරක්. ඒ වගේ හැම ජනාධිපතිවරයෙක්ම තමන්ගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න, තමන්ගේ ගම්වල ගිහිල්ලා තමන් අවශ්‍ය නැති රෝහල්, මාර්ග, ගොඩනැගිලි, කුළුණු, මහා සම්මන්ත්‍රණ ශාලා ක්‍රීඩා පිටින් හදන්න තමයි අයවැය සල්ලි පාස් වෙන්නේ. ප්‍රමුඛතාවයන් කිසියකට ඒ කියන්නේ පොලිස් සේවය දියුණු කරන්න, අධිකරණ සේවය දියුණු කරන්න, ඒ වගේම නීතිපති සේවය දියුණු කරන්න කිසිදු පියවරක් ගන්න නැහැ. ඒකත් එක්ක දිනෙන් දින මේ ලංකාවේ රාජ්‍ය බිඳ වැටුණා. දැන් ලංකාවේ රාජ්‍ය ගොඩනගන්න බැරි විදිහට බිඳ වැටලා තියෙන්නේ. බිඳ වැටලා තිබුණාම ඒක තමයි හේතු වුණේ පාස්කු ප්‍රහාරයට. මොකද හේතුව ලංකාවේ ව්‍යවස්ථාදායි කවදාකවත් කතා කළේ නැහැ ලංකාවේ තිබිච්ච මෙයා මුස්ලිම් අන්තවාදය. මුස්ලිම්වරුන්ට විරුද්ධව රාජ්‍ය මැදිහත් වෙලා කරපු පීඩාවන් එක කවදා හරි දවසක මේ වගේ දෙයක් ඇති වෙයි කියලා. ඒ වගේම යම් රාජ්‍ය පාලක අසාර්ථක වෙනකොට උදාහරණ උපක්‍රමයක් තමයි සතුරේ මාවා ගැනීම. දැන් ඒ හොඳම උදාහරණය තමයි LTT සංවිධානයේ තියෙනකන් දෙමළ සතුරා අපි පෙන්න රාජ්‍ය පාලනයේ තිබිච්ච මේ අසාර්ථකකම් වසාගෙන ගියා. ඊට පස්සේ LTT සංවිධානය දාසේ පරාද වුණාට පස්සේ රාජ්‍ය පාලනයේ අසාර්ථකකම පේන්න පටන් ගත්තට පස්සේ අපිට ඕන අලුත් හතුර නිර්මාණය කරන්න. ඒ හතුරා නිර්මාණය කළා මුස්ලිම් සතුරා. ඒ මොකද 1990 මුස්ලිම් ජනතාව LTT සංවිධානයට උදව් කළේ නැති නිසා පැය 24ක් ඇතුළෙන් උතුරු ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව එළෙව්වා. මුස්ලිම් ජනතාව LTT සංවිධානය උත්සාහ කළා දෙමළ ජනතාව කතා කරන ජනතාව කියලා ඒගොල්ලෝ එකතු කරගන්න. නමුත් ඒගොල්ලෝ ඒකට එකතු වුණේ නැහැ. නමුත් ඊට පස්සේ මුස්ලිම් ජනතාවට නොයෙක් මිත්‍යාවන් අල්ල ප්‍රබන්ධ හදලා වඳ බෙහෙත් දෙනවා කියලා වඳ සත්කම් කරනවා කියලා මේ රාජ්‍ය පාලනය අසාර්ථක වෙනකොට මේගොල්ලෝ පටන් ගත්තා මුස්ලිම් සතුරෙක් නිර්මාණය කරන්න. ඒක තමයි සාමාන්‍ය ඒකාධිපති පාලකයන්ගේ ලක්ෂණය තමයි. Tamanට වැඩ පුළුවන් කියලා තමන්ගේ දැන් ඊපෙරදත් මම දැක්ක මම ෆේල් නෑ මට PhD තියෙනවා මට අරවත් තියෙනවා මේවත් තියෙනවා කියලා පාලකයා කියන උත්සාහ කරලා තමන්ට වැඩ පුළුවන් කියලා. දෙවෙනි එක තමයි ව්‍යාජ හතුර නිර්මාණය කරගන්නවා. මුස්ලිම් ජනතාව නිසා අපිට මුකුත් කරගන්න බෑ. මුස්ලිම් අන්තවාදයේ තියෙනවා. මුස්ලිම් අය මේ රට කරගන්න දෙන්නේ නැහැ. ඒ කාලේ දෙමළ අය. ඊට පස්සේ තමයි සම්ප්‍රදායික අපි දියුණු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් වල තියෙන සිස්ටම් කඩාබින් දැමීම. ඒ සිස්ටම් කඩාබින් දමලා ඒවා බින්දවට්ටලා දෙක එකක් තමයි දැන් මේ ලංකාවේ ලොකු දියුණු සිවිල් සේවයක් තිබුණා. 78න් පස්සේ සිවිල් සේවය නෑ. ඒ නමට හරි තිබිච්ච සිවිල් සේවයත් අභිබවා දැන් දිස්ත්‍රික් 25ට ඒ සිවිල් නිලධාරී දිසාපතිවරු අභිබවා ගෝඨාභය රාජපක්ෂ දාතුනා මිලිටරි නිලධාරීන් 25 දෙනෙක්. ඒ වගේම අපේ ගොඩක් අමාත්‍යාංශවල ලේකම්වරු බවට පත් කරමින් යනවා. එතකොට දැන් මේ අපි තවත් අපි මිත්‍යාවට අහු වෙලා තියෙනවා මේ කොමිෂන් සභාව සම්බන්ධයෙන්. කොමිෂන් සභා සාමාන්‍ය 1948 තමයි අපේ කොමිෂන් සභා නීති ආවේ. නමුත් කොමිෂන් සභා අපේ ලංකාවේ පළවෙනි කොමිෂන් සභාව තමයි කොමිෂන් සභාව සාමාන්‍යයෙන් පනතේ ලබා දෙන බලතල තමයි මේ රාජ්‍ය සේවයේ පරිපාලනය සම්බන්ධයෙන් වෙන අඩුපාඩුකම් හොයන්න තමයි කොමිෂන් සභාව සාමාන්‍යයෙන් භාවිතා කරලා තියෙන්නේ. අපේ ලංකාවේ පළවෙනි කොමිෂන් සභාව තමයි මේ බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධ කොමිෂන් සභාවක් හැදුවා. ඒකෙදී ලංකාවේ විනිශ්චයකාරවරයෙක් සහ පිටරට විනිශ්චයකාරවරු දෙන්නෙක් සම්බන්ධ වුණා. ඊට පස්සේ ලංකාවේ මේ ජනාධිපති ක්‍රමය ආවට පස්සේ
78 කොමිෂන් සභා පනත යටතේ ඉස්ලාම පටගත් කොමිසම තමයි සංසෝනි කොමිසම. සංසෝනි දැන් සාමාන්‍යයෙන් පෙන්වන්න හදනවා මේ දෙමළ ජනතාව ලංකාවේ අපිට විරුද්ධව දෙමළ උතුරේ අරගලය පටන් ගත්ත 83 ජූලි කලබලෙන් කියලා පාද. නෑ ඊට ඉස්සෙල්ලා සංසෝනි කොමිසමේ මොකද්ද? කොළඹ ඉඳලා යාපනයට ගිය තැපැල් දුම්රිය අනුරාධපුරේ නතර කළා. JR බයිට 77 නොවැම්බර් මාසේ. JR බයිට පාට පස්සේ JR අධිතක්සේරුවක් කරන් හිටියා මේ දෙමළ ජනතාව පීඩනය කරලා බලයෙන් මර්ධනය කරන්න පුළුවන් කියලා. එයා එක තමයි තිස්ස වීරතුංගව මාහතුලින් ඉවර කරන්න කියලා ඇරියේ යාපනයට. එතකොට ඒ වගේම JR ගේ මැරවරයෝ JR බලයටපත් වෙච්ච හැටියෙම පොලිසියට නිවාඩු දුන්නා. ඒ කියන්නේ තමන්ගේ දේශපාලන හිතවතුන්ට ඕන දෙයක් කරගන්න කියලා. ඔය අර්ජුන රණතුංගල එහෙම දන්නවා. ඒගොල්ලන් ගෙවල් ගිනි තිබ්බා ඔක්කොම කළා. ලංකාව වටේම 77 ලොකු විරුද්ධවාදීන්ට ලොකු පීඩාවක් ඇති වුණා. පොලිසිය නිවාඩු දුන්නා. එතකොට මේ කොළඹ ඉඳලා යාපනයට ගිය දුම්රිය අනුරාධපුරේදී නතර කළා. අවිගත් ආණ්ඩුව සම්බන්ධ මැරවරයෝ 300ක් ඝාතනය කළා කියලා තමයි සංසෝනි කොමිසමෙන් එන්නේ. නමුත් යම් යම් ස්වාධීන අයගේ වාර්තා තියෙනවා 1500ක් ඝාතනය කළා. ඒක තමයි ලංකා ඉතිහාසයේ දෙමළ ජනතාව අපේ රාජ්‍ය පිළිබඳ තියෙන අවිශ්වාසය ඇති කරගෙන අපේ මේ සිංහල පාලනය පිළිබඳව ඉතාමත් දැඩි ලෙස මේ අපෙන් ඒක අන්ති සංසෝනි කොමිසමෙන් කිව්වා මේකට ආරක්ෂක නිලධාරී සම්බන්ධයි. මේ ආරක්ෂක නිලධාරීන්ට දඩුවම් කළ යුතුයි වන්දි කිවිය යුතුයි කියලා. ජී.ආර් ජයවර්ධන මොකද කළේ? කොමිෂන් සභාව වාර්තා එළියට දැම්මෙත් නැහැ. ඒ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාම නිදහස් වෙන ආකාරයට ක්‍රියා කළා. ඔය කොමිෂන් සභාව වාර්තා ගැන අපි බලාපොරොත්තු තියාගෙන සම්පූර්ණයෙන්ම කියන්නේ ඒකයි. විධායක ජනාධිපතිවරයාගේ යටතේ කොමිෂන් සභාව වාර්තා අපි ඉල්ලනව නේද? ඒකේ ජනාධිපතිතුමා දෙන්න බැඳිලත් නැහැ. ජනාධිපතිවරු හැමදාම ඇයි මේ අපි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අපි මේ යම් කිසි අර්බුදයක් ආවම මේ කොමිෂන් සභාව දාන්නේ. කොමිෂන් සභාව අවශ්‍ය නැහැ. ලංකාවේ දියුණු පොලිස් විමර්ශන ක්‍රමයක් තියෙනවා නම් ලංකාවේ දියුණු නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා නම් ලංකාවේ දියුණු අධිකරණයක් තියෙනවා නම් ඔය කොමිෂන් සභාව අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනීකරණය වෙච්ච මේ සියලුම ආයතන පිළිබඳව අවිශ්වාසයක් තියෙනවා. ඒක නිසා යම් කිසි සිද්ධියක් වුණාම දැන් හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරය ආවට පස්සේ හිටපු ජනාධිපතිතුමා ලොකු විශාල පීඩනයක් ආවා. ජනාධිපතිතුමා අවංකවනේ මේක දැම්මේ. මොකද ලංකා ඉතිහාසයේ කොමිෂන් සභාව දාපු ඉතිහාසය දන්නවා කොයි කොමිෂන් සභාව වාර්තා එළියට ඇවිල්ලා තියෙන්නේ. කොයි කොමිෂන් සභාව වාර්තා දඩුවම් කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අට ගහන්න තමන්ගේ ගෝල බාලය බේරගන්න කාලයක් තිස්සේ මිනිස්සු සාමාන්‍ය සිද්ධියක් වුණාම ඒ සිද්ධිය වෙච්ච දවස්වල ඊටාමත් කලබලකාරී හැසිරෙනවා. ඒකට ඊටාමත් ආවේගශීලී ලෙස හැසිරෙනවා. මේක නීති ක්‍රියාත්මක කරන්න නැහැ කියලා හැසිරෙනවා. ඒකත් එක්ක තමයි ජනාධිපතිවරු දන්නවා මේක. ජනාධිපතිවරු හැමදාම කොමිෂන් සභාව දාන්නේ නීති ඉටු කරන්නවත් යුක්ති ඉටු කරන්නවත් නෙමෙයි. තමන්ගේ ගෝලියෝ බේරගන්න තමන්ගේ හෙන්චායි වල දාලා තමන්ගේ එකක් තමයි තමන්ට හිතවත්ව හිටපු විශ්‍රාමික විනිශ්චයකාරවරු තමන් හිතවත් විනිශ්චයකාරවරු ඉන්නවා. ඒ විනිශ්චයකාරවරුන්ට යම් කිසි වරාදන වරප්‍රසාද දෙන්න. ඒ වගේම තමන් තමයි ඒකේ මොන සාක්ෂියද ගන්න ඕනේ මොන ඒවාද අහන්න ඕනේ. ලේකම්තුමාට තමන් හරහා සම්පූර්ණ අපි දැන් තියෙන අධිකරණ ක්‍රමය නීතිපති ක්‍රමය පොලිස් ක්‍රමය වගේ නෙමෙයි මේක. මේක තනිකරම ජනාධිපතිතුමාට සම්පූර්ණයෙන්ම මේ පාලනය කළ හැකි ආයතනයක්. එතකොට ඒකේ සාක්ෂි ගැනීම, සාක්ෂි විශ්ලේෂණය කිරීම, ඒ වගේම ඒ වගේ වාර්තා ලබා දුන්නාට පස්සේ ඒ වාර්තාවේ කොයි කැලියද දෙන්න පුළුවෝනේ, කොයි කාලෙද නොදින්න ඕනේ කියලා කියන්න පුළුවන්. දැන් මේ වාර්තාවද අපි සමහර කට්ටිය කියනවා මේ තොරතුරු දැනීමේ පනත යටතේ මේ වාර්තාව දෙන්නේ හැම එකක් නැහැ. තොරතුරු දැනීමේ පනත යටතේ තියෙනවා යම් කැලි දාලා මේ රටේ ආරක්ෂාවට රටේ යම් දේවල්ට හානි කරන දේවල් දෙන්න බෑ කියලා. එතකොට ඒ අනුව මේකේ වොලියුම් කීපයක් තියෙනවා. හැබැයි නීතිපතිතුමාට දෙන්න බෑ. නඩු දාන්න හැබැයි අර කොමිටියට දෙන්න පුළුවන්. කැබිනට් කොමිටියට. ඒගොල්ලන්ට දීලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒක නිසා මේ මිත්‍යාවෙන් අපි ගැලවෙන්න ඕනේ. ජනාධිපති කොමිෂන් සභාව කියන එක ඇවිල්ලා කවදාකවත් කිසිම ජනාධිපතිවරේ රටේ නීති ක්‍රියාත්මක වෙන්න හරි සාධාරණ ඉටු කරන්න හරි ගෙනාවා නෙමෙයි. දැන් අපි බලමු ඊට පස්සේ කොමිෂන් සභාව කීයක් දැම්මද? ප්‍රේමදාස ජනාධිපතිතුමා තව කොමිෂන් සභාවක් දැම්මා. අතුරුදහන් වූ කොමිෂන් සභාවක් දැම්මා. උදලාගම කොමිෂන් සභාවක් දැම්මා. LLRC කොමිෂන් සභාව දැම්මා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දැම්මා. අතුරුදහන් වූ සම්බන්ධ කොමිෂන් සභා කීපයක් පළාත් මට්ටමේ උත් දැම්මා. එතකොට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලනයේ ඉන්න කාලේ කොමිෂන් සභාව දැම්මා. ඒක නිසා කොමිෂන් සභාව එකක්වත් ඒ වෙලාව වෙන පීඩනය මෙවකල්ලා ජනාධිපතිතුමා තමන්ගේ ගෝලියෝ බේරගන්න ඒ වගේම තමන්ගේ පාලන කාලේ තමන්ගේ මේ සේනාධිනායකව වශයෙන්
තමන් කරපු ක්‍රියාවන් වලට දඬුවම් විදින ආකාරය කොමිසම සභාව ජනාධිපතිවරයෙක් හදන්නේ නැහැ. ප්‍රේමදාස මහත්මයා කොමිසම සභාවේ 91 88 89 90 තමයි වැඩිම අතුරුදහන් වුණේ. නමුත් 91කින් පස්සේ අතුරුදහන් වෙච්ච කට්ටිය වහන්ට තමයි කොමිසම සභාවක් දැම්මේ. ඒක නිසා මේ ලංකාවේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉඳීම ඇවිල්ලා මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනතාවක් වශයෙන් අපි නොකළ යුතු දෙයක්. මොකද අපි බලපෑම් කරන්න ඕනේ රජයට. මම කියව විවස්සදායක කළ යුතු අපේ පොලිස් සේවය. දැන් හොඳ ලංකාවේ බඩපතල අපරාධ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධය. තාජුඩින් අනතුරක් කියලා කිව්වා. තාජුඩින් නමුත් අන්තිම මිනිමරුමක් කියලා හොයාගත්තේ මේ කොමිෂන් එකෙන් නෙමෙයි. හොයාගත්තේ ලංකාවේ දක්ෂ අපරාධ පරීක්ෂකයෝ වෙන ශානියා බේල. අද ඒගොල්ලෝ හිරිය දාලා ඒගොල්ලෝ නැතුව තමයි මේ කිසි දෙයක් කරන්නේ. මං හිතන්නේ පාස්ු එකත් දක්ෂ අපරාධ පරීක්ෂකවරුන් සුවාදීනව තිබුණා නම් මෙයාට හොයාගෙන කවුද කියලා. දැන් ওই පාස්කු එකේ මේ කොමිෂන් සභාවේ වකින වාර්තාව අපිට හමුදු දෙයක් නෙමෙයි. අපි ඒක දැක් වෙලාම දැක්කා මේ කවුද කියලා. අපි හැමෝම චෝදනා කළා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සිංගප්පූරුවේ වෙලා හිටියා. එතකොට පුජිත් ජයසුන්දර මෙහෙම කතා කළා, හේමසිරි මෙහෙම කතා කළා. මේ තුන් හතර දෙනා දඬුවම් මේ කරන්න මෙච්චර කාලයක් ගන්න ඕනේ නැහැ. එතකොට අපිට අවශ්‍ය ලංකාවේ ඒක තමයි මම කියන්නේ ව්‍යවස්ථාදායකයට ජනාධිපතිට එහා මොකොත් කරන්න බෑ නම් ව්‍යවස්ථාදායක කළ යුතු මොකද්ද? ලංකාවේ ස්වාධීන පොලිස් සේවයක් බිහි කරන්න අවශ්‍ය නම් එන්නපා නීති ගෙනල්ලා හැමදාම පාර්ලිමේන්තුව මොකද රටේ මුල්ලේ පාලනය දෙන්නේ පාර්ලිමේන්තුවටනේ. ඒතර මුල්ලේ පාලනේ පාර්ලිමේන්තුව මුල්ලේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ රටේ අපරාධ වැඩි වෙනවා නම් රටේ අපරාධ විමසන්න. මොකද මේ අපරාධකාරී රාජ්‍යයේ කවදාකවත් මිනිස්සු දසදහස් ගණන් ලෝකයේ අතුරුදහන් වූවන් වැඩිම රටක් ඉරාකයේ පස්සේ ලංකාව. නමුත් සමහර කට්ටිය කියන ලංකාව වැඩි කියලා පළවෙනි තැන කියලා. හරිද? ඒක නිසා මේ ලෝකේ ජනතාවට ලංකාවේ මිලියන 22යි ඉන්නේ. ලෝකෙ මෙච්චර අරගල වලින් මිනිස්සු මැරිච්ච රටක් නෑ. අපි මේ හිතන් ඉන්න ලොකු සුන්දරයි කියලා. ඊටාමද දරුණු තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම 83 කුට්ටමණි මන්දනාකාරයෙන් ඝාතනය කුට්ටමණි දවස් දෙකක් තුන දෙමළ ජනතාව ඊයක් ඝාතන වන අවස්ථාවේදී 52ක් ඝාතන වුණා. බලන්න කොයි රටකද බන්ධනාංග 52ක් ඝාතන කාටවත් යුක්තියට නොමී තියෙන රටක් කොහෙද තියෙන්නේ. එතකොට වැලිකඩ බන්ධනාංග 2000 ඒකේ 26ක් තාමත් අමානුෂික ලෙස ඝාතනය කරන රටක්. යුක්තියට උනාද කාටවත්? ඒ කවුරුත් දන්නවා කවුද වැරදිකාරයෝ කියලා. නම් ඊට පස්සේ කොයි පොලිස් නිලධාරියෙකුට යන්න හැකියාවක් තියනවද බන්ධනාංග ඇතුළට? අපිට යන්නත් බෑ. නීතිඥවරු වෙලා ID කාඩ් එක දීලා යම් ප්‍රසිද්ධියක් තියෙනවා අවසර අරගෙන යන්න ඕනේ. ඒතර බන්ධනාගාරය ඇතුළට පොලිස් නිලධාරියෙකුටයි තව කීප දෙනෙකුට ඇතුළට යන්න පුළුවන්ද? මේ බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා මේවා කරන්න බෑ. ඉහළ නිලධාරියන් අnder දෙන්න ඕනේ. අnder සේනානායකගෙන් අහුවම එයා කියනවා මම දන්නේ නැහැ කවුද කිව්වේ කියලා. ඒතර හමුදාපතිතුමාගෙන් අහුවම එයා කියනවා කවුද දන්නේ නැහැ කියලා. ඒකල් වැඩබන පොලිස්පති ජයන්ත වික්‍රමවර්ධන කවුද හිටියා? කවුද මේ හිටියේ මේ මැතිවරණ නවරත්නනේ. එයාගෙන් අහුවම එයා කියනවා කවුද දන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ තත්ත්වෙත් එක්ක මේ රටේ යුක්තිය ඉදනොමි රටක් මේක. කොච්චර දැන් මේ අපි මේ පහුගිය යුද්ධ කාලේ කොච්චර කතෝලික පියතුමන්ලා හමුදාවට බාර වෙච්ච අය නැති වෙලා තියෙනවද? ඒ වගේම කතෝලික පියතුමන් අතුරුදහන් වෙලා තියෙනවද? ඒ කිසිම කෙනෙක් ගැන යුක්තිය ඉෂ්ට වෙච්ච රටක්. අපි කොමිෂන් සභාව වාර්තාවක් දාලා ඒකන බලන් ඉන්නවා. අපි මේ නියම ක්‍රමය අපේ අපරාධ යුක්ති ක්‍රමය පොලිසිය ශක්තිමත් කරලා පොලිසිය ස්වාධීන කළා. මේ ස්වාධීන නීතිපති කෙනෙක් හදලා ස්වාධීන අපරාධ පරීක්ෂකයෝ හදලා මේ ක්‍රමය සාර්ථක කළා මේක හොයා ගන්නවා නම් මිසක් මේ කොමිෂන් සභාව වාර්තාව වලින් හැමදාම දැන් මේගොල්ලෝ කියනවා මේක පත් කළේ මෛත්‍රීපාල සිරිසේන කියලා. ලංකාවේ සිස්ටම් එකක් තමයි ඕනම රාජ්‍ය යාන්ත්‍රණයක් 20න් පස්සේ අධිකරණයක් කරගෙන්නේ හිටපු විදායක ජනාධිපතිතුමා වටේ. විදායක ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන කල්පයින්කොට මැක්‍රෝ ටික හැලනවා වගේ යාගෙන් කොම් කට්ටිය හැල්ලේ ගෝඨාභය ගාව කරගෙනවා. ඒක නිසා තමයි මේ කොමිෂන් සභාව වාර්තාව ජනතාවට වග කියන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ වාක් කියන්නේ ජනාධිපතිතුමාට වාක් කියන්නේ. ජනාධිපතිතුමාට ඕන නම් මේක නොදී ඉන්න පුළුවන්. ඒ වගේම තමන්ට අවශ්‍ය විදිහට වාර්තාව ඉදිරියට කරන්නත් පුළුවන්. ලංකාවේ කොයිම ජනාධිපතිවරයෙක්වත් තමන්ට අවාසිතායක තමන්ට මේ හානිදායක වාර්තාව පිළිදක්වන්නේ නැහැ. නමුත් එහෙම ඉදිරිදක්වන්න පුළුවන් මට්ටමට අපි මේ අරගල කරලා මේ කොමිෂන් සභාව පත් කිරීමේ ක්‍රමය අපි නතර කර ගන්න ඕනේ. මේ හැම දෙයකටම කොමිෂන් සභාව දාලා තමන් යාළු මිත හොඳම උදාහරණ දේශපාලන පරිගණක කොමිෂන් සභාව. අර සත පහකට නොවටන තුන් දෙනෙක් දාලා තමන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 35 ව්‍යවස්ථාව කියලා ජනාධිපතිතුමා නඩු දාන්න බෑ. ජනාධිපතිතුමා මුක්තිය තියෙනවා. ඔයගේ ඔක දාලා තමන්ගේ නඩු වලින් බේරිලා කොහොම හරි බේරි ඉඳලා ජනාධිපතිතුමාට පස්සේ තමන් නිදහස් වුණාට පස්සේ මම නිදහස් වෙලා හරියන්නේ නැහැ නේ. මගේ ඥාතීන් ටික ඉන්නවා. මගේ මේ
ගෝල බාලයෝ ටික ඉන්නවා. ඒගොල්ලෝ නිදහස් කරගන්න මේ කොමිෂන් සභාවක් දැම්මා. දාලා කියන ඔක්කොම ටික නිදහස් කරන්න මේක හරියට දේශපාලන පරිගැනීමක්. එතකොට උදයගම්මන්පිල ඕස්ට්‍රේලියන් කාරයෙකුට පවර් ඔෆ් ඇටර්නි එකේ වංචා කළා ඉවරලා ඒකත් දේශපාලන පරිගැනීමක්. මේ මිනිහට වෙච්ච පාඩුව මේ මිනිහාගේ ලංකාවට පොලිසියට පැමිණිලි කරලා නඩුවක් දැම්මා මේකත් දේශපාලන පරිගැනීමක්. එතකොට මහින්ද කාදගමගේ කියන රජයේ සේවක නොවන කට්ටියට දේශපාලන පරිගැනීමල්ලු. ඒ වගේ ඊ타මාත්ම තුච්ච නින්දිත වාර්තාවක් ඉදිරිපත් කළා දිනවා. මේ වෙලා තියෙන ලංකාවේ ගොඩක් වෙලාවට අර ෆාද හොඳ කතාවක් කිව්වා අර කවුද මේ ඇමරිකාවේ කළු ජාතික නායකයා කවුද මේ මාඩි ලූතර් කිං කියපු කතාවක් තියෙනවානේ මේ මිනිස් මේ ප්‍රශ්න තියෙන්නේ මේ නරක මිනිස්සු එක්ක හින්දා නෙමෙයි මේ හොඳ මිනිස්සු කතා කරන්න තියෙන්නේ කියලා. නොඑක් දේවල් කියනවා මේ වගේ කතා කරන්න හොඳ නැහැ. කොමිෂන් සභාව වලට කතා කළාම අපහාස වෙයි. අධිකරණ ගැන කතා කළොත් අපහාස වෙයි. මේ අපේ ජනතාවගේ සල්ලි වලින් මේ නාස්ති කරන්නේ. ඒ වගේ ජනතාව කතා කරලා පෙළ ගැහෙන්න ඕනේ. මේ වගේ තුට්ටු දෙක වැඩ කරනවා නම් අපි කියමු දැන් ඔය උපාලයා බේරත්නයි ඒ කට්ටියයි එක්කව වෙලා ජනාධිපතිතුමා දෙන කටුකෑලි කණ්ඩ මොකද රැස්සාව නැති වෙලා කැරකැරක ඉන්නකොට හොඳ පඩියක් එක්ක හොඳ පහසුකම් දුන්නාම ඒ වැඩක් කරනවා. ඒතකොට ජනාධිපතිවරයා දේශපාලන ගැන දුන්නු දැනුමක් තියෙන. රටේ නීති හදන්න අප ජනාධිපතිවරයෙක් නම් ඒ වාර්තාව මේ මොනවාද ඉස්ස හදා දෙන වාර්තාව මෙහෙම කිව්වොත් මට පාරේ බහලා යන්න බෑ. ලැජ්ජාවක් තියෙන ජනාධිපතිවරයෙක් නම් මට පහළ බහලා යන්න බෑ. මේ ලංකාවේ ඉතිහාසයේ ලංකාවේ තිබුණ උපුතුම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙච්චර කල් තිබිච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ අපහාස කරනවා මේකේ. අධිකට අපහාස කරනවා. මේ උසාවි නඩු මේ විරුද්ධව කතා කරන සමසන් පිස්සුද කියලා විසිකලා දාන්න බෑ. මනුස්සයා කලේ ඊට අපන් වැඩක්. මේ කැබිනට් පේපර් එකක් දානවා මේ සම්බන්ධයෙන් මේ ටික නිදහස් කරලා දාන්න ඕනේ. මේ කට්ටියට ප්‍රජායක හවුස් කරන්න පැමිණිලි කරපු කට්ටියව ප්‍රජායක හවුස් කරලා මේ කට්ටිය නිදහස් කරන්න. ඉතින් ලංකාවේ අපරාධ හිතුන්නේ නැද්ද? නෑ අයියා අපි අපරාධ වහන්නේ. ලසන්ත වික්‍රමතුංග දැන් හැංගිලා ඉඳගෙනද මේ ඉන්නේ? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙලා නැද්ද? ප්‍රගීත් එක්නේලියට ඝාතනය වෙලා නැද්ද? බොහොම අමාරුවෙන් ඉතාම තමර හොයාගත්ත සම්පූර්ණ අපරාධ විමර්ශනය අහලා ගියා. ඒ අපරාධ විමර්ශකයෝ සමහර කට්ටිය ලංකාවෙන් පැනලා ගියා. සමහර කට්ටිය හිරේ ඉන්නවා. මේ තත්ත්වය තමයි ලංකාවේ තියෙන්නේ. ඒක නිසා අපි මේ කියන්නේ අපි මේ කොමිෂන් සභාව පාස්කු ප්‍රාහාරය සම්බන්ධ කොමිෂන් සභාව වාර්තාවේ මං හිතන්නේ සාධනීය දෙයක් වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙන මම මේක නෙගටිව් කතා කරනවා නෙමෙයි. අපි ඇති යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. තමන්ගේ පාස්කු ප්‍රාහාරය ඊටමත් දක්ෂ ලෙස. මොකද රාජපක්ෂ හරිය දක්ෂ අලෙවිකරුවෝ. මේක හරිය දක්ෂ ලෙස අලෙවි කරලා තමන්ගේ බලය ගත්තා. මොකද හේතුව ගෝඨාභය රාජපක්ෂට මේක එයා සම්බන්ධ නැති කියලා අපිට කියන්නේ අපිට හැකියාවක් නැහැ. සමහර മന്ത്രിවරු කියනවා වගේ සම්බන්ධ නැති කියලා අපිට කියන්නේ අපිට දක්ෂකම නැහැ. ඒක දක්ෂ අපරාධ විමර්ශකයෝ. මොකද මේක කොහෙද කොන තියෙන්නේ කියලා. මේ වාර්තාවෙන් කියන කට්ටිය ගැන හැලිදලව කරන්න නම් ඔච්චර අපිට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒකේ දාම අපි කිව්වා. ඒ කට්ටියට දඩුවම් කරන්න නම් මේ ජනාධිපතිතුමාටයි පූජිත්කයි. එතකොට දැන් මේ තියෙන්නේ මේකේ දක්ෂ අපරාධ විමර්ශකයෝ ලංකාව බැරි නම් ඩීසල් කොප්පයකට වෙලාවේ චෝදනාවක් ආවේ ලංකාවේ කට්ටියට හොයන්න බෑ කිව්වම ඒ වෙලාවේ අපි ගෙනාවා පිටරටින් කට්ටියක්. ස්කොට්ලන්ඩ් යාද කොහෙද? කොහෙද ගෙනල්ලා හොයපුවා. අපිට ඕන නම් අපිට අවශ්‍ය නම් හොයාගන්න. මොකද කාදිනතුමාට ඒක කරන්න පුළුවන්. මොකද හේතුව මම හිතන්නේ ආණ්ඩුවට බලපෑම් කළා මේ ලෝකෙන්න දක්ෂ අපරාධ විමර්ශකයන්වත් කවුද මේකේ මුල්ලික ඉන්නේ කියලා හොයාගන්න පුළුවන්. එතකොට මම කවගේ රාජපක්ෂ දක්ෂ අලෙවිකරුවෝ මේක ලස්සනට මොකද ඒ වෙලාවෙ වෙනකන් හමුදා නිලධාරියෙක් වෙච්ච ලංකාවේ කොච්චර මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට හානි කළත් තාමත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හුරු වෙච්ච ජනතාව 1931 ආසියාවේ ප්‍රථම සර්ව ජනතා බලය පාවිච්චි කරන ජනතාව මේ ලංකාවේ ඉන්නේ. ඒක නිසා තාමත් බැරි වුණා සම්පූර්ණයෙන්ම ඒකාධිපති අධිකාර පාලනයකට යන්න. නමුත් මිනිස්සු විරුද්ධ වෙලා හිටියේ හමුදා නිලධාරියෙක් කෙනාට. නමුත් මේ පාස්කු ප්‍රහාරත් එක්ක ලස්සනට අවලෙවි කළා. ඒකෙන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මේ තත්ත්වයට ආවේ. එයා පෙන්නුවා අපි මේක හොයනවා කියලා. නමුත් එයාටත් ඒක කරන්න හැකියාවක් නැහැ. මොකද හේතුව මේකේ කොහේ මුල කොහේ තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපි කියන්නේ ජනතාව ඉල්ලන්නේ මේ එක එක ජනාධිපතිවරුන්ට ඕන විදියට ලංකාවේ නීතිය හසුරවන්න දෙන ක්‍රමී නතර කරමු. ව්‍යවස්ථාදායක ශක්තිමත් කරන්න ඕනේ. මම මේ හැමදාම කියනවා මට කියනවා බෝව කරන්න පුළුවන් වැඩද කියලා. නමුත් මේක නොකරා. දැන් අපි 78 ඉඳලා අද 20යි 20 කොතනද ඇවිල්ලා තියෙන්නේ? මේක අද ලෝකේ ණය ගෙවා ගන්න බැරි. ලෝකේ කවුරු ගලක ගණන් ගන්න නැති. මානව හිමිකම් ගණන් ගන්න නැති. ගෝත්‍රික රස්තියාදුකාරයෝ ඉන්න කාලකණ යටපටපත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒකෙන් ගොඩ ගන්න අපි මේ අරගලේ හැමදාම කරන මේක මේ ආයතන හදන්න නැතුව මේ තව පොඩි කැලලක් කියන්නේ දැන් මොකද හේතුව ඇමරිකාවේ තමයි අපේ ලෝකේ ප්‍රථම ව්‍යවස්ථාව හද ලිඛිත ව්‍යවස්ථාව. ඒ ලිඛිත ව්‍යවස්ථාව හදනකොට කිව්වා අපි මේ පුද්ගලයෝ ගැන විශ්වාස කරලා ව්‍යවස්ථා හදන්නද නැද්ද කියලා සාකච්ඡාවක් ගියා. පුද්ගලයෝ දේවදූතයෝ නෙමෙයි, දෙවියෝ නෙමෙයි. පුද්ගලයෝ වැඩි කරනවා. පුද්ගලයෝ බලය දූෂණය වෙනවා. ඒක නිසා පුද්ගලයෝ ගැන විශ්වාස කරන්නේ නැතුව ක්‍රමයේ ගැන විශ්වාස කරලා නීති හදන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය තමයි හිට්ලර් බලයටපත් උනේ ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට. බලයටපත් කළා ඒ ප්‍රජාතන්ත්‍රවාදී හානි කළා හිට්ලර් බලය මේව කළා ඊට පස්සේ තමයි කිව්වේ මොන
දැන් අපේ ලංකාවේ තමයි නීතිය තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරාට පස්සේ කිසිදු පනතක් හරියද වැරදිද කියලා බලන්න බැරි. කලින් තිබුණා 48 ඉඳලා 72 වෙනකන් තිබ්බේකේ අධිකරණ සමාලෝචන බලය තිබ්බා පාර්ලිමේන්තු සම්මත කරාට පස්සේ මේ නීතිය රටට ව්‍යවස්ථාවට එකඟද මේ නීතිය හොඳක් වෙනවද කියලා. අපි කියමු දැන් මේ ඉන්න ඔක්කොම කට්ටිය මේ ගොඩනැගිල්ල ගිනි තියන්න කිව්වා කියලා හරි නෑනේ. දෙන්නෙක් කියනවා එපා වැරදි කියලා. හරිද ඒ මොකද්ද? ඒක නිසා අධිකරණයේ තමයි සාමාන්‍ය බුද්ධිගෝචර කට්ටිය ඉන්නේ. දැන් අපි කියමු දැන් ආයතන තුනෙන්ම ජනාධිපතිවරයා ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී 225 ඉන්නවා. විනිශ්චයකාරවරු ඉන්නවා. යම් විනිශ්චයකාරවරු කියන්නේ ලංකාවේ තාමත් බුද්ධිගෝචර කියන්නේ යම් ශික්ෂණයක් ලැබපු යම් අධ්‍යාපනයක් ලැබපු පාර්ලිමේන්තුව එහෙම නෙවෙයිනේ. ඒතකොට විධායක එහෙම නෙමෙයිනේ. ඒක නිසා යම් බුද්ධිගෝචර කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් හැකියාවක් තියෙනවා මේක මොකක්ද කියලා බලන්න. ඒක නිසා තමයි අපි කියන්නේ මේ අධිකරණ සමාලෝචන බලයක් තියෙන ව්‍යවස්ථාදායක නීති හදලා දුන්නාට පස්සේ විධායකය රට පාලනය කරන. විධායකයෝ නීති හදලා විධායකයන් හද ව්‍යවස්ථාදායක හදන්නේ නෙමෙයි. ලංකාවේ ඉන්නේ සිරිසංග බෝලා පාර්ලිමේන්තු සිරිසංග බෝලා කියන්නේ තමන්ගේ බලය ජනාධිපතිට බෙල්ලෙන් දෙනවා. දැන් 20න් කලේ ඒකනේ. පාර්ලිමේන්තුවේ තිබිච්ච බලය අපිට බලය ඕනේ ඔබතුමා ගන්න කියලා දුන්න එකනේ 20න් කලේ. එතකොට සිරිසංග බෝල නැති අපේ ව්‍යවස්ථා හදලා ජනාධිපතිට මෙහෙම රට පාලනය කරපන් කියලා කියන. ඒ වගේම රටේ ප්‍රමුඛතාවයන් අනුව රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරන කටින් ගියේ රාජ්‍ය ආරක්ෂාව හරව කරන්න බෑ. ඒකට යම්කිසි ආයතන හදන්න ඕනේ. ඒක නිසා ආයතන හදපු නිසා තමයි විනාශය වුනේ. ඒක නිසා මේ ප්‍රධාන චූදිතම තාමත් කියන ජේ.ආර් ජයවර්ධන මේකට කියන. ඒක නිසා මේකෙදි අපි මේ ආයතන හදන්න ශක්තිය ලැබෙන්න ඒ වගේම පාස්කු ප්‍රාහාරේ දිවි අහිමි වෙච්ච තුවාල වෙච්ච අය හැමෝටම යුක්තිෂ්ඨ වෙන්න ඕනේ. ඒ අරගලය අපි ඉටු කරන තුරු අපිත් හැමදාම අරගල කරමු කියලා ස්තුති කරමි මේ අවස්ථාව ලැබ බොහොම ස්තුතියි.